අපි අපේ සිංහල භාෂාවෙහිදී ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී ලෙස බෙදා ගනිද්දී මේ ශාක සියල්ලෝම අප්‍රාණවාචී. එහෙත් ජීව විද්‍යාත්මකව ගත් විට මේ සියල්ලෝම ප්‍රාණවාචී අපට ප්‍රාණය දෙන ඓතිහාසික මෙහෙවරක යෙදෙන සුදීන්. ඒ ප්‍රබුද්ධ මහා සොබාදහම වැඳ නමස්කාර කොට සකල විද ශාක සත්ව සන්තතිය සමග ප්‍රේමානුබද්ධව අදත් ඇවිද යමු සොබාධාරා ඔස්සේ සොබාදහමේ රස විඳිමින් ප්‍රඥාගෝචරව. අප හිතනවාට වඩා වේගයෙන් ලෝකය ගලා යයි. ජීවිතය මිරිඟුවක් කරා හෝ කෙම් බිමක් කරා රැගෙන යාමේ ප්‍රබල ප්‍රඥාව මානවයා සතුයි. එහෙත් එකී ප්‍රඥා ප්‍රභාස්වරය ඔප්නංවා ගැනීමේ ගෞරවනීය අවකාශය පවතින්නේද මිනිසාට බැවින් ඊට අවිප්‍රේරණයක් ලබා දිය යුත්තේ ඔහු විසින්මයි. කොරෝනා වෛරසය නිසා සොබාදහමට ලං වී නැවතත් එය පහව යන විට සොබාදහමට ආදරය කිරීමේ ගති ලකුණු ක්ෂීණ වී රැවටීමකට පමණක් එය සිදු කර ඇති කෙනෙක් නම් ඔබ වහවහා ඒ ගැන යලිත් මතකයටගෙන සොබාදහමට හදවතේ ගැඹුරුම තැනින් අවදි වී ලං විය යුතුයි. සොබාධාරා අද ස්පර්ශ කරන තේමාව තුලින්ද වහනය කරගත යුත්තේ සත්‍යවාදී එකී උවමනාවයි. සම්‍යක් දෘෂ්ටික චින්තාවයි. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතී ප්‍රතිපාදන මත ඉඳුරා නැගී සිටින බලාත්මක ගාමක ශක්තිය නිසාම මෙරට සොබාදහමේ හරය හා අරය හීන දීන නොවී තවමත් පවතිනවා. හෙක්ටයාර් මිලියන 1.2ක් පමණ වන භූමි වපසරියක් ආරක්ෂා වනුයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. එය ලඝු කරගත් විට වනජීවී රක්ෂිත 104කට ගිනිය හැකියි. 1201ක් වන අනුමත කාර්ය මණ්ඩලය යටතට මෙකී භූතලය බෙදා ආරක්ෂාකාරීව පැවරුවහොත් එක් නිලධාරියෙකුට හෙක්ටයාර 1000ක් පමණ ආරක්ෂා කිරීමට හිමිවනවා. එය සුළු පහසු ඉලක්කයක් නොවන වග බැලූ බැල්මට ප්‍රත්‍යක්ෂ වනු නියතයි. එහෙත් එකී අපහසු අසීරු පරමාර්ථය අත් නොහැර ජීවිතය කැපකොට තමන් සතු බාහු බලයසේම බුද්ධි ප්‍රයෝගද යොදා වනජීවී නිලධාරීන් සිය මෙහෙවර දැඩි කැපවීමෙන් සිදු කරනුයේ පැය 8ක සේවා කාලයද අතික්‍රමණය කරමින්. වනජීවී අපරාධවල ව්‍යුහය විවිධයි. දැන් මේ එවැනි එක් අවස්ථාවක් පහළම ස්තරයේ සිටින පුද්ගලයා හරහා හෝ සිද්ධ වෙන්නේ අපරාධයක් නම් මේක අතිශය හානිකරයි. මේ එවැනි එක් අවස්ථාවක් යාල ජාතික උද්‍යානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා මොහොත. මහත්තයා මොකද්ද සිද්ධ වුනේ? අපි ඊයේ හැන්දෑව තමයි අපි කණ්ඩායම බැඹෝ කට්ටිය ගියේ මොත්තංචාර කටයුත්ත. ඒ ගිහිල්ලා ඉවරලා කැලිය ඇවිදගෙන යනකොට වාඩිපලක් අහුණා. ඊට පස්සේ ඒ වාඩිපලට ගිහිල්ලා චෙක් කරනකොට ඊයේ රාට කන්න උයාගෙන මස් හට්ටියක් එහෙම තිබුණා. තවත් වට අපි තබනකොට කිසිම දෙයක් අහුන්නේ නැහැ. ඒකට මස් හට්ටියත් අරගෙන තමයි උද්‍යපානයේ පොත්ගිලත් අරගෙන මේ හට කල්පාන කාර්යයට අරන් ගන්නවා. මේගොල්ලෝ කාලාන්තරයක් තිස්සේ මෙහෙම හැසිරිච්ච අය. කාලාන්තරයක් තිස්සේ ඉඳපොල් සලකුණ තියෙනවා. දිනපතාම පැන අල්ලනවා. ඇල්ලුවත් ඔක දිගටම කරගෙන යන එකක් තමයි තියෙන්නේ. ඔව් දැන් මේ මස් මොනවද කියලා එහෙම තාම නිරීක්ෂණයක් කරලා නිරීක්ෂණය කරා ඒක අපි අත්දැකීම කියනකොට මුව මස් කියලා. මුව මස් කියලා. ඔව්. ඉක්ුත්ව ගිය කාල සමයට සාපේක්ෂව සෞඛ්‍යමය බරපතල අභියෝගයක් ඉස්මතු කළ COVID-19 කාල රාමුව තුල පවා සිය වගකීම හා යුතුයකම ඔවුන් නොපිරිහෙලා ඉටු කරමින් සිටිනවා. ඒ එදිනෙදා තමන්ට පැවරෙන රාජකාරී රාමුවත්
සංරක්ෂණ ක්‍රියාදාමයත් මතු නොව දිස්ත්‍රික්ක 19ක් පුරා ව්‍යාප්තව පවතින අලි මිනිස් ගැටුම සමගද නිරන්තරවම අරගල කරමින් 2019 වසරේ මුල් මාස 4 තුල පළාත් 9 ආශ්‍රිතව සිදු කළ වනජීවී අපරාධ මැඩලීම් වල එකතුව 495ක්. එය 2020 වසරේ රාජ්‍ය තන්ත්‍රය කොරෝනා වසංගතයෙන් නිෂ්ක්‍රීය වූ කාලය තුල පවා සක්‍රීය ලෙස සිය රාජකාරී දාමය තුල පවත්වා ගනිමින් මුල් මාස 4 තුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහි පළදායි ඉලක්ක මෙහෙයුම් ගණන 594 දක්වා ඉහළ නංවා පරිසාධන අගයක රඳවා තබා ගැනීමට සමත් වී තිබෙනවා. මේ ප්‍රසාරණීය කරුණු හේතු කොටගෙන වනජීවී අපරාධ හා අපරාධකරුවන් වැඩි ප්‍රමාණයක් නීතියේ ග්‍රහණයට නතු කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ. මේ කටගමුව ආශ්‍රිතව සිදු වූ වනජීවී අපරාධයක් අත්පත් කොට ගැනීමට සුජීව මහතා ඇතුළු කණ්ඩායමට ලද අවස්ථාවක්. වෙඩි හුවමාරුවක් මැද ජීවිතය පරදුවට තබා අමුහා වියලි මස් සමග සැකකරුවන් අතහැර ගිය නඩු භාණ්ඩ රැසක් සමග කොච්චි පොතානට මෙහෙයුම් කණ්ඩායම පැමිණියා. මේ අපි දකින්නේ කොරෝනා කාලේ වුණත් සෝබාදහමට දඩයක්කාරයින්ගේ තියෙන ආලේ. මේ ගෝන්නු කියනවා මෝ කියනවා සුජීව මහත්තයා මහා ලොකු අරගලයකින් පස්සේ තමයි මේ දඩයක්කාරය කොහොම වෙතත් මේ ප්‍රාණ නිරුද්ධ සත්තුන්ගේ මස්ටිකාරය ලැබෙන්නේ. මොකද්ද එතන සිද්ධ වුනේ කොහෙද මේ? ඇත්තටම මේ යාල උද්‍යානයේ මායිමේම මේ බන්දුව දෙසට යනකොට තමයි මේ සිද්ධ වුණේ. මේ මට ලැබුණු තොරතුරු අනුව මේ මස් ගෝණියක් එක්ක මේ පැත්තට කෙනෙක් පයින්නවා කියන එතනට ගිහිල්ලා එනකොට මේ අපේ සිවිල් ආරක්ෂක කට්ටිය ගෝණියක් අල්ලගෙන තිබුණා. නමුත් තවදුරටත් මම විමර්ශනය කරන්න යනකොට මේ ඇතුලේ හැංගිලා ඉඳලා ඇත්තටම මට වෙඩි තියාගෙන පැන්න ඉස්සරහට. පයින්කොට මගේ ආරක්ෂාවට මාත් ඒ දෙසට වෙඩි තිබ්බා. වෙඩි තියලා ටිකක් පස්සෙන් පන්නගෙන ගියා. පන්නගෙන යනකොට ආපහු හැරලා මට වෙඩි තිබ්බා. ඒ තියෙනකොටත් මම ඒ වගේම බය කරන්න වෙඩි තිබ්බා. නැවතුන්නේ නැහැ දිව්වා. පස්සේ මම ආපහු ඇවිල්ලා මෙයා කළා මේ බලනකොට එතන මස් ගෝණියක් තිබුණා. තව අමු මස් ගෝණියක්. ඒකත් අරගෙන මේ මගේ එතන හිටපු ස්ටාෆ් එක ඒ වෙලාවේ මදි. මොකද මම මේ වෙන ඩියුටියක් යන ගමන් තමයි මේ පණිවිඩයට මෙතනට ආවේ. ඒ පාර ආපහු යාල නියෝජ්‍ය උද්‍යාන බාරකාරතුමාට කතා කරලා මේ දැනුම් දීලා සහකාර අධ්‍යක්ෂතුමාට කතා දැනුම්නාට පස්සේ මේ හැම තැනකින්ම සහයෝගය ඇතුව ආපහු ගිහිල්ලා මේ පරීක්ෂණ කරනකොට තමයි මේ ඉතුරු වේලිච්ච මස් පිහියක් දුරකථනයක් ඒවා සියරමත් අඩංගුවට ගන්න පුළුවන් වුණේ. අධිකරණ ක්‍රියාමාර්ග හරි ඒව ගැන මොනවද විමර්ශන? ඔව් දැනට අපි දහවස් වෙනකොට අධිකරණ ඉදිරිපත් කරනවා. නමුත් අපිට මේ දුරකථනයෙන් ගොඩාක් තොරතුරු හොයාගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව තියෙනවා. දඩයක් කරුවාට සිය අවශ්‍යතා හමුවේ දැනෙන, පෙනෙන, නරුම නපුරු අපරාධය සතෙකුගේ ජීවිතය උදුරා ගැනීමයි. පන නලියන වන සතෙකු කටරස කර කෑමට ඇති ඔබේ ගිජු බව මේ දඩමස් ඉල්ලුමට හේතුවක් බව ඔබත් වටහා ගත යුතුයි. මේ ව්‍යසන වසංගත වගේම වනජීවී අපරාධ වලින් සිද්ධ වෙන හානි වළක්වන්නටත් යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා කියන එක අපි මේ කාලය තුල අත්විඳින්න සිටිනවා. මේ එක කණ්ඩායමක් තමයි මේ එන්නේ. මුලේ මාත්‍යා මේ සතුරු අල්ලගන්න බැරි වුණාද? මොකද්ද සිද්ධිය? යාල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකාරතුමා විසින් දුන්න උපදෙස් අනුව යාල බ්ලොක් 2 ප්‍රදේශයේ උඩපොත්තන ප්‍රදේශයේදී වාඩි තනා සිටි නීති විරෝධී වනජීවි නීති විරෝධී සම්බන්ධව ක්‍රියා කරන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්න අපි සෑහෙන මහන්සියක් දැරුවා. ඒදී උන් අපේ අත්අඩංගුවෙන් පලා ගියා. ඔවුන් සතුව තිබුණු නඩු භාණ්ඩ අද මේ ට්‍රැක්ටරෙන් අපි අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගෙන යන්නේ. එතැන් සිට අප විලපලාව දෙසටයි ගමන් කළේ. අධිකරණයෙන් ලද නියෝගයක් මත කටගමුවේදී අත්අඩංගුවටගත් මාංශ අධිකරණ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ සතුනට දමා ගොස් තිබුණා. එහි අප ලං වෙද්දී රෑබෝ වී තිබුණද එය ආහාරයක් කොට ගැනීමට දෙදෙනෙක් පැමිණ සිටියා. ඒ පරිණත කොටියකු සහ කිඹුලකුයි.
කිඹුලා කොටියා හමුවේ බියමුසු ගතියක් පෙන්නුවා. එක් මස් කැබැල්ලක් පමණයි කොටියාගෙන් කිඹුලාට හිමි වුණේ. ඉතිරි සියලු මාංශ කොටස් විනාඩි කිහිපයකට වරක් කොටියා වනබිමට රැගෙන ගොස් සංගවා තබා නැවත නැවතත් පැමිණියා. ඒ තවත් මාංශ භක්ෂකයෙකුගෙන් ඔහුට වන තරගය අභියෝගය මගහැරවා ගැනීමටයි. උදෑසන බලද්දී ගෙන ගිය අමු මස් කොටස් කිහිපයක් ඉතිරි වී තිබුණා. ඊට හේතුව ගෝන මස් කිලෝ 82ක් දැවැන්ත බිලාලයකට උව එකවර බුදින්නට බැරි නිසායි. එහෙත් වියලි මස් කිලෝ 23 දිනක් දෙකක් යනතුරු ඉතිරිව පැවතුණා. සොබාදහමට වැඩියෙන්ම රිද්දන්නේ මිනිස්සු. ඉතින් ඔහොම රිදුම් දිදී ඉඳලා සොබාදහමත් යම්කිසි අවස්ථාවක් ලැබුණාම එතෙන්දී උපරිම රිදවනවා. ඒ සුනාමි උදම් රළ විදියට ආපු රිදවීම. එහි නෂ්ටාවශේෂ. මේ හුඟක් දෙස් විදෙස් සංචාරකයෝ ආවහම බිමට බැහැලා ඉසිඹුවක් ගන්න පටනංගල. අද කවුරුත් නැහැ. කායිකවත් මානසිකවත් අපව රිදවලා තියෙන සොබාදහම. ඒ නිසා සොබාදහම රිදවීමේ මහා හානිදායක අපලකාරී වැඩෙන් ඈත් වෙන්න. නැතොත් මේ රිදවන රිදවීමට වඩා බරපතල රිදවීමක් නුදුරේදීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. පටනංගල ආශ්‍රිතව සංචාරකයින්ගේ ගිමන්හල අද පාළුවට ගොසින්. ලෝකයේම හුදෙකලා වී ඇති පරිසරයක මේ හුදෙකලාව අහඹුවක් නොවේ. ක්‍රමිකව වැලි කන්දක් බවට පටනංගල වෙරළ තීරය පත්වෙමින් තිබුණා. එක් පසකින් ඛාදනය සිදුවත් තවත් දෙසකින් මුහුද භූමියට ප්‍රදානයක් සිදු කරනවා. එය සොබාදහමේ සැබෑ ස්වභාවයයි. වෙනදා නොදුටු විවිධ ආකාරයේ නිදහස් චර්යා යාලදී දැන් සතුන්ගෙන් දැකිය හැකි. ඒ අප ඈත්ව සිටින විට පමණයි. රථයක් දුටු පමණින් ඇතැම් සතුන් දර්ශන තලයෙන් වහන් වනවා. ඇතමුන් පමණක් පෙර පුරුද්දට රැඳී සිටිනවා. මීට කලින් අපිටත් මේ ගැටලුව මුණ ගැහිලා තියෙනවා. දිගු කලක් සත්තුන්ගෙන් ඈත් වෙලා මිනිස්සු ඉන්න නිසා මට හිතෙනවා මේක මීට වැඩිය දරුණු ලෙස දැන් මිනිසුන්ට දැනෙන්න පුළුවන් කියලා. මොකද නෙමෙයි ડોක්ටර් දැන් මේ පාකයක වහලා තියලා ඇරිය ගමන් සත්තු බය දුවනවා. එතකොට හුඟක් අය කියනවා මේ දඩයක්කාරයෝ ඉඳලා මේ තමයි මේ ඒකයි මේ බය දුවන්නේ වාහන වලින් ආපු ගමන් අපිට බලන්න වෙන්නේ නැහැ කියලා. දැන් උනත් මේ අපි කවුරු මාස දෙකකට විතර පස්සේ ආවහමත් සත්තු දඩි බිඩි ගාලා යනවා. ඒකේ මොකක්ද ඇත්තටම විද්‍යාත්මක හේතුව? දැන් ගිය මාස දෙක තුල සංචාරක වාහන මේ උද්‍යානයට ඇවිල්ලා නැහැ. බැරි ඉඳලා හිටලා වනජීවි දෙපාර්තමේන්තුවේ වාහනයක් දෙකක් එනවා ඇති. හැබැයි ඒකත් ඉතාමත්ම කලාතුරකින් සැරිසරන්නේ. ඉතින් හුඟක් සතුන් හුරු වෙලා තියන්නේ ස්වභාවික පරිසරයට. දැන් එහෙම හුරු වුණාට පස්සේ මාස දෙකකට නැවත වාහන දැක්කේ ගමන් බයක් ඇති වෙනවා සතුන්ට. මොකද සතුන් සාමාන්‍යයෙන් බයයි වාහන වලටයි මිනිස්සුන්ටයි. දැන් යාල සතුන්ට වෙලා තියෙන්නේ මෙච්චර වාහන ඇවිල්ලා හිරිහැර කරාට වාහනයකින් සතෙක් මරන්න එහෙම හදන්නේ නැහනේ. ඉතින් ඒකට ටිකක් හුරු වෙලා තියෙනවා. හැබැයි දැන් ඒ හුරු වීම අඩු වෙලා තියෙනවා. ඉතින් වාහන ආවේ ගමන් සතුන් දකින්න එක ඉස්සර තරම් ලේසි වෙන්නේ නැහැ. හැබැයි ටිකක් කල් යනකොට සතුන් වාහන වලට හුරු වෙලා නැවත තිබ්බේ තත්ත්වයට යනවා. හැබැයි මම කිසිසේත් එකඟ වෙන්නේ නැහැ වාහන දැකලා දුවනවා කියන්නේ දඩයක්කාරයෝ ගැන. මොකද දඩයක්කාරයෝ වාහන වල එන්නේ නැහැ. දැන් අපි අද එනකොටත් මූ රංචුවක් හිටියා වාහනේට බය වුණේ නැහැ. හැබැයි අපි වාහනේ එළවන විදියට බය වෙන්න ඉඩ තියෙනවා.
අපි ඉතාමත්ම ප්‍රවේශමෙන් වාහනය එලවගෙන සතුන් ළඟට ගියා නම් මේ අවස්ථාවේ වුණත් සතා බය නැතුව ඉන්න ඉඩ තියෙනවා. ගෝනුන් ඉඳහිට දෙතුන් දෙනෙක් දැකගත හැකි සංචාරකයින් පිරි කාලය හා සසඳද්දී දැන් තත්ත්වය වෙනස්. ජලාශ ආශ්‍රිත පුලින තලාවල එකවර ගෝන රංචුවක සමාජිකයින් 30-40ක් වුව දැකිය හැකියි. මේ පොකුරේ 20කට ආසන්න සතුන් සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන් මී හරකුන් මුවන් අලින් සමග එකට හැසිරෙනවා. මේ නිදහසේ මේ කාර්තුව ගත කරන තවත් වියපත් කොටියෙක්. සොබාදාරා මේ දින ගණනාවක නිරීක්ෂණය ඇතුළේ යම්කිසි නිගමන කීපයකට එළඹුණා. එය අර ප්‍රබල ලෙස ඒ මත ගැඹුරින් ස්ථානගත වන කෙනෙකුට වෙනස් වෙන්නට පුළුවන්. නමුත් වියපත් වැඩිහිටි කොටි සාමාන්‍ය පරිදි ගස්වල බිම ඇවිදිමින් ජීවත් වෙනවා. ඔවුන් රථවලට හෝ පුද්ගලයින් කෙරෙහි දක්වන ප්‍රතිචාර ඊටාම ප්‍රියමනාපයි. එහෙත් ඉන් පිටස්තර ඒ කියන්නේ සුහුබුල් අවදිය ගත කරන හිරිමල් අවදිය ගත කරන සතුන් යම්කිසි තැතිගැන්මක් සහ විමතියෙන් විස්මයෙන් බැලීමක් අප දෙස සිදු කරනවා. ඊටත් මෙහායින් අපට හමු වන කාණ්ඩය පැටි සතුන් පෙළ. කුඩා වියේ සිට යම් අයුරකින් තරුණ වියට හිරිමල් වියට ලංවන පළවන පියවරේ සිටින සතුන්. ඔවුන් නම් හුඟාක්ම බියමුසුයි. රථවලට සේම මනුෂ්‍ය දැක්මට. ස්ථාන කිහිපයකදීම කොටි හමු වුණා. ඔවුන්ගේ නිරීක්ෂණ පරම්පරා 3ක් සමග චර්යා ධර්ම ඔස්සේ අපට විග්‍රහ කර ගැනීමටත් හැකියාව ලැබුණා. ඔවුන් අතුරින් මහා සීලව ආසන්න පැටවුන් දෙදෙනා හා මව තවමත් හුරතල්. රථ වාහන දුටු විට ඔවුන් ශනිකව වනයට ඇතුල් වෙනවා. කෙසේ වෙතත් අපේ නෙතට ඔවුන් සතුට ගෙනාවා. රාත්‍රී කාලයේදී ඇතැම් විට කොටි කිහිප දෙනෙකු එකට සිටිනු දැකිය හැකියි. මේ කොටි තිදෙනාත් එවැනි ප්‍රේමණීය පවුලක උදානය අපට කියා දෙනවා. අපිට ගොඩක් වෙලාවට ડોක්ටර් සංචාරකයින් ගැවසෙන වෙලාවක් වුණා නම් ඇහෙන්නේ කුරුළු සද්ද නෙමෙයි, වන සත්තුන්ගේ ශබ්ද නෙමෙයි, වාහන ශබ්ද. නැත්තම් කවුරු හරි අපේ මිනිසුන්ගේ ශබ්ද. ඒත් දශක ගානකට පස්සේ මං හිතන්නේ මේ උදා වෙන්නේ ඒගොල්ලන්ටම ඒගොල්ලන්ගේ ලෝකවල හුදේකලා වෙන්න. මේවා ගැන අන්තර්ජාතික නිරීක්ෂකයෙක් විදිහට, පර්යේෂකයෙක් විදිහට ඔබතුමාගේ මතය මොකක්ද ඒගොල්ලන්ට ලැබිලා තියෙන මේ ස්වාධීන වීමේ අවස්ථාව ගැන? වන උද්‍යානයක් හැටියට ගැසට් කරන එකේ හේතුව ඒක ඇතුලේ ඉන්න වනජීවීන්ට තමන්ට ඕනේ විදියට සැරිසරන්න තමන්ගේ ජීවන රටාව ගෙනියන්න පුළුවන් වෙන විදියකට ඒ පරිසර පද්ධතිය අපි වෙන් කරලා තියෙනවා. දැන් ඒක සංචාරක ව්‍යාපාරය නිසා අපි ඇවිල්ලා සම්පූර්ණයෙන්ම අයින් කරගත්තා යාලේ ඉන්න සතුන්ගේ. සතුන්ට ගොඩක් හිරිහැරයක් වෙලා තියෙනවා. හැබැයි දැන් මේ කාල සීමාව තුළ ඒ කට්ටියන්ට ගැසට් එකෙන් ලබලා දුන්නේ නිදහස ලැබිලා තියෙනවා. මම කියන්නේ නැහැ ගැසට් කරපු දවසේ ඉඳලා මේ වගේ ප්‍රශ්න තිබ්බා කියලා. මම වුණත් මේ පාක් එකට දැන් අවුරුදු 56ක් එනවා. ගිය අවුරුදු 20 විතර කාල සීමාව තුළ තමයි මේ වගේ සතුන්ට හිරිහැර වෙන තරමේ මේ සංචාරක ව්‍යාපාරයේ දියුණු වෙලා කරදරයක් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම අපිට තාම සංචාරක ව්‍යාපාරයත් කරගෙන යන්න පුළුවන්. හැබැයි ක්‍රමානුකූලව සැලැස්මක් ඇතුව නීති රීති පද්ධතියක් යටත්ව ප්‍රමුඛත්වයේ දිය යුත්තේ සතුන්ට හිරිහැර කරන්න නැතුව සංචාරක ව්‍යාපාරය ගෙනියන එක. කොමාවැව ආශ්‍රිතව මේ දිනවල දැකිය හැකි මද කිපුණු මේ දලධාරියා ආවේගශීලී ප්‍රහාරාත්මකයි. එහෙත් ඔහු සමග අප සැලකිය යුතු කාලයක් ජීවත් වුණා. මද කිපීම තදින් සිදුවන විට මුත්‍රා පහවීම අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. වරින් වර නැවතී යලි යලිත් සක්‍රිය වනවා. අවට ගැහැණු සතුන් රංචුවක් සිටින නිසා
ඔහු මේ ආශ්‍රිතව දිවිගෙවන බව අපට වැටහුණා. මිනිස්සු ලෝකෙන් තුරන් වෙලා ගිය වෙලාවක සත්තු තමන්ගේ පැටවුන්ට කියා දේවි මේ මොකක්ද අම්මේ කියලා ඇහුවොත් එහෙම ඔය ඉස්සර හිටියා මිනිස්සු කියලා જાතියක් ඒගොල්ලෝ හදාගත්ත පාරක් කියලා. දැන් ඇත්තටම මේ අපි වාහන වලින් ගිය පාරක් අද වෙද්දි සත්තු යන එන සත්තුන්ට අයිති මාවත නැවතත් සත්තුන්ට හිමිවීමක් බවට පත් වෙලා. ડોක්ටර් අපිට මේ දකින්න රූපෙත් එක්ක දැන් මේ සත්තු අයිති කරගත්ත භූමියට තමයි නැවතත් මිනිස්සු එන්නේ බලන්න හෝ පරිදේශන කරන්න හෝ විඳින්න හෝ කුමන හෝ අදහසකට. ඒගොල්ලෝ කොහොමද හැසිරෙන්න ඕන මේ සත්තුන්ගේ බිමේ ඊළඟ ප්‍රවේශයේදී? අපි ඉස්සෙල්ලා ජාතික වනෝද්‍යානයකට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා අපේ හිතේ හැම වෙලේම මතක තියාගන්න ඕනේ ඇයි මේක ජාතික වනෝද්‍යානයක් කරලා තියෙන්නේ. සතුන්ට නිදහසේ ඉන්න පුළුවන් විදියට පරිසර ප්‍රදේශයක් තමයි වන උද්‍යානයක් හැටියට කරලා තියෙන්නේ. දැන් අපි ඒක තමයි වෙලා තියෙන්නේ මෙතන. දැන් අපි නැවත අලුතෙන් එනවා නම් අපි ඒක මතක තියාගෙන අපි මෙහාට ඇතුල් වෙනකොට අපි හිත හදාගත්තොත් අපි සතුන් නරඹන්න යනවා. හැබැයි අපි සතුන්ට හිරිහැර කරන්නේ සතුන්ගේ හැසිරීමට බාධාවක් කරන්නේ අපි ටිකක් දුරේ ඉඳලා සතාව නිරීක්ෂණය කරනවා කියලා. එතකොට මේ දැන් ඇති වෙලා තියෙන ස්වභාවික පරිසරයේ මේ සතුන්ට එතරම්ම අහිමි වෙන්නේත් නැහැ. අපිටත් වනජීවීන් බලා ගන්න පුළුවන්. හැබැයි අපිට ඉවසීම තියෙන්න ඕනේ සතා දිහා බලනකොට සතා තමන්ගේ පාඩුවේ සතා කරන සාමාන්‍ය චර්යාව කරගෙන යනකල් ඉවසීමෙන් බලාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට හදිස්සි වෙන්න බෑ. ශ්‍රී ලංකාවට අවස්ථාව තියෙනවා ඇෆ්‍රිකාවෙන් පිට හොඳම වනජීවී සංචාරක ඩෙස්ටිනේෂන් එක වෙන්න. ඒ ඔපචුනිටි එක අවස්ථාව ශ්‍රී ලංකාවට තියෙනවා. අපිට වුවමනා ස්වභාවික සම්පත් තියෙනවා. කරපු අධ්‍යයනයකින් තියෙනවා මේ ඔබ්සර්වබිලිටි කියලා කැටගරි එකක්. ඔබ්සර්වබිලිටි කියන්නේ ලේසියෙන් සතුන් නරඹන්න පුළුවන්. ලංකාව ඇෆ්‍රිකාවෙන් පිට නම්බර 1ට එනවා ඉතින්ට. ඉතින් ඒ වගේ අවස්ථාවක් තියෙනකොට අපි දැන් කරගෙන යන්නේ එතෙන්ට යන්න නෙමෙයි. අපි දැන් කරගෙන යන්නේ මේ විනාශ කරගෙන ඉදිරියට යන්න. හැබැයි ශ්‍රී ලංකාවට උවමනා නම් එතෙන්ට යන්න අපි හරියට ක්‍රමානුකූලව සංචාරක ව්‍යාපාරය කරගෙන යන්න ඕනේ වනජීවි සංචාරක ව්‍යාපාරය. සෝබා දහම ඔස්සේ වැහෙන අපරිමිත රසාර්ථ වඩාත් ප්‍රබල ලෙස ඔබේ ජීවිතයට එක්කාසු කරන්නට ලැබුණු මේ නිහඬ බව පිරි වනයෙහි හඬම පමණක් අපට ඇසෙන කාලච්ඡේදය යාල සන්තක ප්‍රමාණාත්මක හා ගුණාත්මක සත්ව සන්තතියේ බුරා නැගීමක් ලෙස දැක්විය හැකි. ඉතින් සෝබාදම් ප්‍රේමී මිතුරනි, තවත් ටික කලක් ඇතුළත ඔබට හොඳින් ඔබ ඇවිද ගොස් බංගලාවල නැවති මේ සතුන් දෙස නැවතත් net යොමන්නට ඉඩ ලැබේවි. එතනදීත් අමතක නොකරන්න. සතෙකුට ලංවීම හා සතෙක් අප වෙත ලංවීමට ලබා දෙන අවකාශය පිළිබඳ ගැඹුරු සත්‍යය වටහාගත් තොත් පමණක් ඔබට ඊටාම ප්‍රේමනීය සතෙකුගේ ස්වභාවික චර්යා ඒ කාලයේදීත් දැකගත හැකිවනු ඇති. ඉරට සැබෑ අයිතියක් තිබෙනවා. තම ගමන 12 පැය නිමා කොට නික්මී යන්නට. ඒ වෙහෙසකර නිසා නොවේයි. අඳුරටත් ආලෝකයට සේම පෙම්බඳින සතුන් සිටින නිසා. මේ සෝබා දහමේ තුල්‍යතාව හමුවේ යලිත් දවසක හමුවෙමු. ලබන සති